සමිධානන් වහන්සේ මෝසෙස් සමග තම මිතුරා හා සමග කතා කරනු මෙන් මුහුණට මුහුණලා කතා කළසේක. සාමාන්‍ය සමය 17 වන සතිය ජූලි 27 වෙනි අඟහරුවාදා මෙනෙහි කිරීම. මගේ ප්‍රේමවන්තයනි, යාඥාව කියලා කියන්නේ ස්වාමීන් වහන්සේව දයාබරව හම්බ වෙන තැනක් වෙන්න ඕනේ. කාර්මිකව තමුන් නිකන් රුටීන් එකක ඒ දේ කරගෙන කියන චක්‍රයක කරගෙන දෙයකට වඩා ස්වාමීන් වහන්සේව හම්බ වෙන, ස්වාමීන් වහන්සේත් එක්ක ගනුදෙනු කරන, ස්වාමීන් වහන්සේව මුණ ගැහෙන තැනක්. ඒක අපි දකින්නේ මෝසස් මණ්ඩපය රැගෙන කඳවුරෙන් පිටත ඊට ඈතින් එය පිහිටවීමට පුරුදුව සිටියේ. ඒ සම්මුඛ මණ්ඩපයයි කියා නම් කළේ. කියන්නේ ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරන, හමු වෙන, අපි කියන ජෝහ ශම්ම. ස්වාමීන් වහන්සේව හමු වෙන මණ්ඩපයක්. දැන් එතනයි ස්වාමීන් වහන්සේව මුණ ගැහෙන්නේ. ඒතර යාඥාව තුළ අපි කොච්චර මේ දේ අත්දකින්නවද? ගිරවුවගේ නිකන් කියවගෙන ගියාට ස්වාමීන් වහන්සේව අපිට හම්බ වෙන අත්දැකීමක් නෑ මගේ ප්‍රමාණය. ස්වාමීන් වහන්සේගේ ජීවිතය ඇත්ත කතා කරන තැනක් නෑ. වචනේ බලන්න. සමිධානන් වහන්සේගේ උපදෙස් ලබා ගැනීමට ඕනෑ වූ සෑම කෙනෙකුම කඳවුරින් පිටතට වූ සම්මුඛ මණ්ඩපයට යා යුතු විය. තවද මෝසස් සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන පිරිස පිටතට ගිය කාලේ සියල්ලම නැගිට තමන්ගේ කූඩාරම් දොරටු ළඟ සිට ඔහු සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන තෙක් ඔහු දෙස බලා සිටියා. මෝසස් සම්මුඛ මණ්ඩපයට ඇතුළු විටම වලාටඹ බැස එහි දොරටුව ළඟ සිට ගනිති. සමිධානන් වහන්සේ මෝසස් සමග කතා කළසේක. සියලු සෙනග මෝසස් සමග කතා කරනසේක. සමිධානන් වහන්සේ මෝසස් සමග කතා කළ සියලු සෙනග සම්මුඛ මණ්ඩපයේ දොර ළඟ වූ වලාටඹ දුටු විට ඔහු නැගිට තමන්ගේ කූඩාරම් දොරටු අසල සිටගෙන නමස්කාර කළා. දැන් වලාටඹ කියලා කියන්නේ මගේ ප්‍රේමවන්තනි, ස්වාමීන් වහන්සේගේ ජීවමාන වැඩ සිටීම අත්දකින්න තැනක් පුරානේ. එතකොට මෝසස් ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරද්දී වලාටඹකින් වැහෙනවා. එයාලා නමස්කාර කරනවා. ඒතර මෝසස් ස්වාමීන් වහන්සේත් එක්ක යාළුවෙක් වගේ කතා කරනවා. මගේ ප්‍රේමවන්තයනි, මේක ලස්සන අත්දැකීමක්. යාඥාව කියලා කියන්නේ යාඥාවේ ස්වාමීන් වහන්සේත් එක්ක ඇත්ත ගනුදෙනු කරන ලස්සන යාළුවෙක් එක්ක කතා කරනවා වගේ. දැන් පුරාණේ මේක මහා බරපතල කියමනක්. දෙවියන් වහන්සේත් එක්ක යාළුවෙක් එක්ක කතා කරන තියා මුණ බලන්න බෑ, මැරිලා වැටෙන තැනක් තිබුණා. දෙවියන් වහන්සේ ප්‍රකාශ වෙච්ච කන්ද අල්ලන අය මැරිලා වැටෙනවා මගේ ප්‍රේමවන්තයනි. සතුම මරන්න කියලා කිව්ව කන්දට පය තියෙන. එහෙම තැනක පාරිශුද්ධ ශකීනා කියලා කියන්නේ ඒකයි. උනාස්ගේ මහිමය ඒ තරම් උසස් තැනක තියෙද්දි සමිනසේ මෝසස් එක්ක යාළුවෙක් වගේ කතා කරනවා. දැන් මේක කතා කරන්න හේතුව මොකද? දසපනත උන්වහන්සේ ලියලා දෙන වෙලාවේ දෙවනස් කරන ඔබගේ සෙනඟ රන්වස්සෙක් හදාගෙන නමස්කාර කරනවා පහලට යන්න කියලා. මෝසස් එතනට ගිහිල්ලා මොකද වෙන්නේ? දසපනත මෙයාට ගහලා ඒක කුඩු කරලා බොන්න දෙනවා මිනිස්සුන්ට. එච්චර ඒ දේව වචනයෙන්ම ගහන මෝසස් තමයි ආයි ස්වාමීන් වහන්සේ ගාවට එන්නේ මිනිස්සුන්ට කියලා. අපි බලමු ස්වාමීන් වහන්සේ කතා කරලා බලමු ඔබට සමාව දෙනවද කියලා. ඒ තැන දයාබරව මෝසස් ස්වාමීන් වහන්සේත් එක්ක ස්වාමීන් වහන්සේ ඉදිරියේ මැදිහත් වෙනවා මේ මුරණ්ඩු ජනතාවක් ස්වාමීනි කියලා. සමාව ඉල්ලලා ඉන්නවා. ඒක ඒ ආඥාව තුළ මෝසස් එයාලා වෙනුවෙන් අතරමැදියෙක් වෙන විදිය බලන්න. අද අපි දකින්නේ තිරිඟු කිරිඳි උපමාවේ විවරණය. ජේසුස් වහන්සේ ජනකාය යන්නට හැර ගෙට වැඩියසේක ශ්‍රාවකයන් උන්වහන්සේ වෙත આવුත් කෙතේ කිරිඳි පිළිබඳ උපමාව අපට පහදා දුන මැනවයි කියේ. දැන් එතකොට ගෙදරට ගිහිල්ලා තනියම ගෝලයත් එක්ක කතා කරනවා. අර සම්මුඛ මණ්ඩපය වගේ හරියට. ජේසුස් එක්ක කතා කරනවා. ස්වාමීනි මට තේරුන්නේ නැහැ මේක මොකක්ද කියා දෙන්න කියලා. ස්වාමීන් වහන්සේ කියන්නේ කිරිඳි කියලා කියන තැනදී නපුරා වපුරන දේ කිරිඳි කියන්නේ. ඒක යුගාන්තය කාලේ අස්සන නෙල කාලේ යුගාන්තය ගලවන්නේ දේවදූතයෝ. ඒක වෙන් කරන්නේ ස්වාමීන් වහන්සේ දේවදූතයෝ. දැන් මේක ස්වාමීන් වහන්සේගේ කාර්යයක්. ඒතර ඔබගේ ජීවිතේ තිරිඟු කිරිඳි අත්දැකීම ස්වාමීන් වහන්සේගේ සම්මුඛයට අරගෙන යනවා කියන අත්දැකීම. දැන් ගෝලයන්ගේ ජීවිතේ ඒ වෙනකොට කොච්චර කිරිඳි තිබුණාද? ජේසුත් එක්ක ඒ සම්මුඛයේදී තමයි ජේසු කුරුසේ මැරිලා උන්වහන්සේ ඒ වෙනුවෙන් වන්දි ගෙවලා ඒ කිරිඳි උදුරන්න ඇතහිල්ල කෙනෙකුට මට දෙන්නේ. මේ ගහ ගැලවිලා මේ කන්ද ගැලවිලා
පැලවෙන්න මුහුදේ පැලවෙන තැනට යන්න තරමට ඇදහිල්ලක් ඔබ මම මේ ජීවිත ගමනේ ඇදහිල්ලත් එක්ක යන්න හැකියාව තියෙනවා. මගේ ප්‍රේමවන්තයනි, තිරිඟු කිරිඳි සාධාරණීකරණය කරන්න බෑ අපිට. ඒක අතිශයින් භයානක අත්දැකීමක්. ඒකයි උන්වහන්සේ මෝසෙස් කතා කළා කියන්නේ මම පරම්පරා ගානකට මම දඬුවම් කරනවා. පරම්පරා ගානකට මම දඬුවම් කරනවා මෙතනදී. ඒ දෙම කරන තැනදී. ඒ දඬුවම් කරන අත්දැකීම. ඒ කියන්නේ කිරිඳි අපිට සාධාරණීකරණය කරන්න බෑ. උන්වහන්සේ කියන්නේ කිරිඳි ගලවලා ගින්නේ දානවා. එනිසා මගේ ප්‍රේමවන්තයනි, අපි ජීවිතේ විමසිල්ලෙන් ස්වාමීනාගේ අභිමෝ වචනයත් එක්ක මගේ ජීවිතේ සිත විමසගෙන මගේ ජීවිතේ ස්වාමීන් වහන්සේ වපුරපු දේ අඳුරගෙන ඒකේ අයිතිය ස්වාමීන් වහන්සේට දීලා ගැඹුරු අත්දැකීමකට යන්න ස්වාමීන් වහන්සේ ආරයම් කරන්නේ. උන්වහන්සේ කතා කළා කියනවා මම දයානුකම්පාවෙන් පූර්ණ වහා නොකිපෙන සුළු මහා කාරුණික සහ විශ්වාසදායී දෙවියන් වහන්සේ. මම දහස් ගානකට කරුණාව පාවින් දුෂ්ටකමද නපුරට හා පාපයටද කමාව දෙන්නෙමි. ඒකයි මේ මණ්ඩපයේදී වෙන්නේ. තිරිඟු කිරිඳි ස්වාමීන් වහන්සේගේ ගනුදෙනුවට අරගෙන යද්දී ස්වාමීන් වහන්සේ ඒකත් එක්ක කරන්නේ. මගේ ප්‍රේමවන්තනි, එක මහා දයාබර ගැඹුරු අත්දැකීමක්. ඒ නිසා අද අපි අහන්න ඕනේ අපේ සම්මුඛ මණ්ඩපය කොහෙද? යාඥාවේ. යාඥාව මට සම්මුඛ මණ්ඩපයක්ද? සම්මුඛ මණ්ඩපය තුළ ස්වාමීන් වහන්සේ මත් එක්ක කරන ගනුදෙනුව යාළුවෙක් වගේ මත් එක්ක කතා කරනවාද? තරුණ ජෝෂුවා නැගිටලා යන්නේ නැහැ. උගේ තරුණ සේවක නූන්ගේ පුත් ජෝෂුවා සම්මුඛ මණ්ඩපෙන් නික්ම නොගියේ. සමිධාන මහන්සියද බලාපොරොත්තුකාරකයන් බැස එයි ඔහු සමග සිටගෙන සමිධාන වහන්සේ යන ස්වකීය නාමය ප්‍රකාශ කරසේක. ජෝෂුවා එතන ඉන්නවා. ස්වාමීන්ගේ නාම ප්‍රකාශ කරනකම්. එක සංවාදයක්, දයාබරකම, ගැඹුරු අත්දැකීමක්. අවසානයේ අපි දකින්නේ මගේ ප්‍රේමවන්තයනි, ස්වාමීන් වහන්සේ මෝසෙස් කන්ද මත සමිධාන වහන්සේ සමග දහවල් 40ක් හා රාත්‍රී 40ක් කිසිවක් නොකා නොබී සිටියේ. 40 කියලා කියන්නේ සූදානම් වෙන කාලයක්. 40කට පස්සේ වැදගත් දෙයක් සුද්ධ වෙනවා කියන අත්දැකීමක්. ස්වාමීන් වහන්සේ වැදගත් දෙයක් කරන්න ඉස්සෙල්ලා 40 කියනක පාවිච්චි කරා. පාලු කරේ අවුරුදු 40ක්. එලියා කඳු කරේ 40ක්. මේ 40 ජේසුස් පාලු කරේ 40ක්. මේ 40 කියන්නේ වැදගත් දෙයක් වෙන්නට යන දෙන. ස්වාමීන් වහන්සේ ඊට පස්සේ අතින් ගල් පොරව ලියලා දෙනවා දසපන්ත. මගේ ප්‍රේමවන්තයනි, උන්වහන්සේගේ දයාබරකම අත්දකිමු. උන්වහන්සේගේ සෙනෙහස විලගමු. සම්මුඛ මණ්ඩපේ ස්වාමීන් වහන්සේ අභිමුවට යමු. යාඥාව ඔබගේ මගේ ජීවිතයේ තිරිඟු කිරිඳි ගනුදෙනු කරන අත්දැකීමකට ඒ ඇත්ත ස්වාමීන් වහන්සේට කියන්න. නැසී හනික නොකිපෙන දයාවන්ත ස්වාමීන් වහන්සේ නිසාම උන්වහන්සේ ඔබත් එක්ක යාළුවෙක් වගේ ගනුදෙනු කරන නිසාම ජේසුස් කියනවා තම මිතුරා උදෙසා දිවිපිදීමට වඩා තවත් ප්‍රේමයක් නැහැ කියලා. ඉතින් ඒ මිතුරුතුමාණෝ ජේසුම නිසා ඔබගේ ජීවිතයේ තිරිඟු කිරිඳි උන්වහන්සේට බාර කරන්න. ඔය ඇත්ත අරගෙන යාඥාව ගැඹුරු හමුවීමක් කරගන්න අද වචනය ඔබට ආරාධනා කරනවා. ආමෙන්. ජේසුස් පිටයි.